කතා කරමු ඩීපින් ඔපරේටින් සිස්ටම් එක ගැන. ඉතින් ඔපරේටින් සිස්ටම්ස් ගැන කතා කරොත් ඔපරේටින් සිස්ටම්ස් නැත්නම් OS එකක් කියන්නේ අපිට අපේ හાર્ඩ්වෙයාර් වලින් වැඩ ගන්න නිපදවන අතුරු මුණතක් වගේ දෙයක්. ඒ වගේම Apple සමාගම යාලගේ පරිගණකවල OS එක විදිහට Mac OS එක නිපදවලා තියෙනවා. ඉතින් මේක අමතරව ඔපරේටින් සිස්ටම් ගණනාවක් මේ වෙනකොට විවිධ හේතුන්වලට නිර්මාණය කරලා තියෙනවා. මේවා අතරින් ගොඩක් ජනප්‍රිය free and open source OS දෙකක් තමයි Ubuntu හා Linux කියන්නේ. ඉතින් Linux OS එකම අරගෙන ඒක ටිකක් වෙනස් කරලා තමයි Debian කියන ඔපරේටින් සිස්ටම් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් මේ ගැන කියන්න තියෙන්නේ මේක හරි ලස්සන ඔපරේටින් සිස්ටම් එකක්. අපි බලමු කොහොමද පෙන් එක bootable කරගෙන මේ ඔපරේටින් සිස්ටම් එක අපේ කම්පියුටර් එකට දාගන්න කියලා. ඉතින් මෙන්න මේ විදිහට Debian වෙබ්සයිට් එකට ඇතුල් වුණාම ඔයාලට පේන්න තියෙන ඩවුන්ලෝඩ් අයිකන් එකක් තියෙනවා. ඒකෙන් ඔයාලට Debian ISO ෆයිල් එක ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේක ආසන්න වශයෙන් GB 2ක් 3ක් අතර වන ෆයිල් එකක්. මම පල්ලෙහා Debian වෙබ්සයිට් එකේ link එකක් දාලා ඇති. ඉතින් ISO ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙලා ඉවර නම් ඊළඟට අපිට තියෙන්නේ අපේ පෙන් එකක් bootable කරගෙන Debian operating system එක අපේ කම්පියුටරේට install කරගන්න එක. ඉතින් පෙන් එකක් bootable කරගන්න අපිට ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. එකක් තමයි ඔයා Debian ISO ෆයිල් එක ඇතුළට ගියාම ඔයාලට පේනවා ඇති පහ පාට අයිකන් එකක් තියෙනවා Debian boot maker කියලා. ඒක ඩබල් ක්ලික් කරාම ඔයාලට පේනවා ඇති window එකක් open වෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති select an ISO image file කියලා තියෙනවා. ඒක ක්ලික් කරාම ඔයාට ඔයාගේ ISO ෆයිල් එක ඩවුන්ලෝඩ් කරපු තැනට ගිහලා ISO ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා next දුන්නායින් පස්සේ ඔයා bootable කරන් හිතාගෙන ඉන්න පෙන් එක select කරන්න තියෙනවා. බොහෝදුරට මේක 4GB වලට වැඩි වුණාම හොඳටම ප්‍රමාණවත්. ඊට පස්සේ next දුන්නාම ඉතින් ඔයාලට පේනවා ඇති විනාඩි 10ක් 15ක් වගේ යනකොට මේක සම්පූර්ණයෙන්ම අවසන් වෙලා මේකෙන් successful කියලා වැටෙනවා. ඒක ඕකේ කරාම ඔයාගේ පෙන් එක bootable වෙලා ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ කම්පියුටරට install කිරීමේ part එක කරන්න. ඉතින් ඒ ක්‍රමෙන් ඔයාලට Debian bootable කරගන්න බැරි වුණොත් මම ඊළඟට කියන ක්‍රමෙන් ඔයාලට Debian bootable කරගන්න පුළුවන්. මේකට අපි පාවිච්චි කරන්නේ operating system ISO files bootable කරන software එකක්. ඉතින් ඔයාලා ලේසියෙන්ම Power ISO වෙබ්සයිට් එකට ගිහලා මේ software එකේ trial version එක free download කරගෙන මේකියාව තියෙනවා. Power ISO වෙබ්සයිට් එකේ link එකක් මම පල්ලෙහා දාලා ඇති. ඊට පස්සේ මෙන්න මේ වගේ සරල ඉන්ස්ටොලේෂන් ප්‍රොසෙස් එකකින් Power ISO software එක ඔයාගේ PC එකට ඉන්ස්ටෝල් කරගෙන මේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාගේ Debian ISO ෆයිල් එක ඩබල් ක්ලික් කරාම ඔටෝමැටිකලි Power ISO software එකෙන් තමයි ඕපන් වෙන්නේ. ඉතින් උඩින් tool කියලා box එකක් තියෙනවා. ඒක ක්ලික් කරාම ඔයාලට පේනදී create bootable USB drive කියලා icon එකක් තියෙනවා. ඒක ක්ලික් කරගන්න.
ඊට පස්සේ මේ software එක administer privilege වලින් ආයි open වෙයි. ඉතින් open වුණ ගමන්ම ඔයාලට පේන ඇති pop-up window එකක් open වෙලා තියෙනවා. උඩින්ම පේනවා ඇති ISO file එකේ location එක තියෙනවා. ඊළඟට තෝරගන්න තියෙනවා ඔයාගේ bootable කරන pen drive එක තෝරන්න. ඊළඟට start කියන බටන් එක press කරන්න පුළුවන්. මේකට යන්නේ මිනිත්තු 2ක් වගේ කාලයක්. ඔය ක්‍රම දෙකෙන් ඕනම ක්‍රමයකට ඔයාලට pen එක bootable කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ pen එක ඔයාට deepin operating system එක run කරන්න ඕන computer එකට plug කරගන්න. ඊට පස්සේ computer එක on කරලා ඔයාගේ boot menu එකට ගිහලා ඔයාගේ pen එක select කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ pen එක boot වෙනවා බලා ගන්න පුළුවන්. මුලින්ම language එක තමයි select කරන්න තියෙන්නේ. ඊට පස්සේ name එක දෙන්න, ඔයාලට අවශ්‍ය password එකක් දෙන්න. ඊට පස්සේ ඔයාගේ time zone එක select කරන්න තියෙනවා. ඊට පස්සේ ඔයා මේක install කරන primary hard disk එක තෝරගන්න තියෙනවා. ඊට පස්සේ මෙතන ඔයාලට පේන්න ඇති hard disk එක පාවිච්චි කරන password එකක් ගිල්ලනවා. මේ hard disk එකට දෙන password එක ඔයා computer එක on කරද්දී සහ ඔයා hard disk එක කොටස් කරන්න වගේ අවස්ථාවලදී තමයි ඉල්ලන්නේ. ඊට පස්සේ මේකට සාමාන්‍යයෙන් මිනිත්තු 15ක් වගේ කාලයක් යනවා. ඉතින් මේක ඉවරුනායින් පස්සේ ආයෙ ඔයාගේ කම්පියුටර් රීස්ටාර්ට් වෙයි. ඉතින් ඊට පස්සේ ඔයා මේක ඉන්ස්ටෝල් කරපු hard disk එක තෝරලා enter කරන්න. එතකොට මෙන්න මේ වගේ මුලින් password එකක් අහයි. ඒක තමයි අර hard disk එකට දුන්න password එක.
ඊට පස්සේ මෙතන ඔයා කම්පියුටර් දීපු පාස්වර්ඩ් එක දීලා අර ලොග් වීම හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාට ටීම්ස් අයිකන් පැක් ඒ වගේ දේවල් තෝරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේන්න ඇති මේක හරිය ලස්සන ඔපරේටින් සිස්ටම් එකක්. මේක ඔයාලට පේන්න ඇති යටින් පැනල් එකක් තියෙනවා. ඒකේ launcher කියන එක ක්ලික් කරාම ඔයාලට පේන්න ඇති කම්පියුටරේ තියෙන සේරම ඇප්ලිකේෂන් ටික මේ විදිහට බලා ගන්න පුළුවන්. මේකේ උඩ තියෙන අයිකන් එක ක්ලික් කරලා මේ කැටගරයිස් කරන්න පුළුවන් එන්ටර්ටේන්මන්ට්, මියුසික්, වීඩියෝ ඒ වගේ විදිහට. ඊළඟට උඩින් සර්ච් බාර් එකක් තියෙනවා. ඔයාලට වෙන ඇති Google Chrome, ඔයාලට වෙන ඇති WPS කියන අයිකන් තුනකින් තියෙන software තුනක් තියෙනවා. මේ තුන හරියට Word, Excel, PowerPoint වල වගේ. ඔයාලට වෙන ඇති Word open කරාම PowerPoint උත් ඒ වගේම තමයි. Excel උත් ඒ වගේ තමයි. හැබැයි Word, Excel, PowerPoint නෙමෙයි. ඒවට ආදේශක විදියට හදපුවා. ඊළඟට ඔයාලට පේන්න ඇති ෆයිල් මැනේජර් එක තියෙනවා. ඊළඟට App Store එක music, movie, screenshot ගන්න පුළුවන්. image viewer, document viewer, editor, terminal, screen recorder. ඔයාලට පේන දේවල් රෙකෝඩ් කරන්න මේකේ තියෙන screen recorder එකෙන්. ඊළඟට voice recorder, manual, user feedback, cloud print, remote scanner, simple scanner, computer. මේක නිකන් Windows වල my computer වගේ තමයි බලා ගන්න හම්බෙන්නේ. ඔයාගේ hard disk සහ pen වගේ දේවල් select කරලා තියෙනවා නම් ඒවත් පේනවා. ඊළඟට show desktop trash කියන්නේ Windows වල recycle bin එක වගේ එකක්. ඊළඟට control center එක ඊළඟ system monitor setup එකකුත් තියෙනවා. මේකද වෙන්නේ ඔයාගේ RAM එක storage කොහොමද භාවිතා වෙන්නේ කියලා පෙන්වන එක.
ඊළඟට print settings, calendar, calculator, font installer, archive manager, graphics driver manager, package manager. ඊළඟට පේන ඇති G part කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරාම ඔයාලා hard disk එකට දුන්න password එක ඉල්ලනවා. ඊට පස්සේ ක්ලික් කරලා ඔයාලට ඇතුළට යන්න පුළුවන්. මේක නිකන් Windows ලකුණ right click කරලා disk management වලට ගියා වගේ එකක් තමයි අපිට බලා ගන්න හම්බෙන්නේ. ඔයාලට මේකෙන් hard drive බෙදන්න, pen එක format කරගන්න වගේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් search bar එකට එහා පැත්තේ තියෙන button එකෙන් tablet mode එකේදී නැතුව normal mode එකේදී වගේ ඔයාලට app එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ යට තියෙන bar එක right click කරාම මුලින් තියෙනවා mode කියලා එකක්. ඒකෙන් මේකේ fashion සහ professional කියන mode දෙකක් තියෙනවා. ඒ කියන්නේ Windows වල වගේ මුළු bottom එකම ගහන්නයි Mac OS එක වගේ bottom එකේ දෙපැත්ත ඉතුරු වෙලා මැද ටික විතරක් වෙන්නයි. ඊළඟට මේ bar එක තියෙන ඕන තැන තීරණය කරගන්න පුළුවන්. ඊළඟට ඔයාලට මෙතන පේන ඇති sound අඩු වැඩි කරගන්න ඔයා network පාවිච්චි කරනවා නම් Wi-Fi status වගේ දේවල් වලින් මෙතනින් පේනනවා. ඊළඟට ඔයාලට පේන ඇති calendar එක තියෙනවා. ඔයාලට පේන ඇති ඊට පස්සේ මෙතන control center කියලා icon එකක් තියෙනවා. ඒකේ මුලින්ම ඇතුළට ගියාම accounts කියලා තියෙනවා. ඒක වගේ accounts name එක ඔයාලට අවශ්‍ය නම් account එකක් create කරගන්න පුළුවන්. ඊට පස්සේ display settings, default applications, network settings, sound settings, there's a date and time setting, power settings, mouse and touchpad settings, keyboard and language settings, updates වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් වෙන වැඩි යටින් Deepin logo එකත් එක්ක ඔයාගේ RAM එක, storage සහ ඔයාගේ 64 bit ද 32 bit ද කියලා පේනනවා. ඉතින් සාමාන්‍ය Windows වල right click කරා වගේ මෙතන right click කරාම ඔයාලට මෙන්න මේ වගේ window එකක් බලා ගන්න පුළුවන්. මේක new folder එකක් create කරගන්න, new document එකක් create කරගන්න. ඔයාගේ files ටික store කරන්න ඕන හැටි auto mirage, auto arrange, select all, open the terminal, display settings වලින් display resolutions වගේ brightness වගේ දේවල් වැඩි කරගන්න පුළුවන්. ඊළඟට වෙන ඇති wallpaper settings කියලා තියෙනවා. ඒකෙන් ඔයාලට පුළුවන් ඔයාගේ wallpaper එක වෙනස් කරගන්න.
ඉතින් ඊළඟට ඔයාලා මේකේ කෝණ සෙටින්ග්ස් කියලා ගන්නක් තියෙනවා. මේක හරි විශේෂයි. මේකෙන් වෙන්නේ ඔයාලට පේන ඇති ඔයාගේ ස්ක්‍රීන් එකේ කෝනර්ස් 4 එක කෝණ එකක් ටච් කරාම වෙන්න ඕන දේ මේක කස්ටමයිස් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන පේනවා ඇති මම දැන් මේව ගිහලා ටච් කරගම මේ විදිහට මේක ඕපන් වෙනවා. ඉතින් මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න තවත් වීඩියෝ එකකින් හම්බෙමු.